තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. දම්සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය වැලිහෙළ තෙන්නේ කල්යාණ සිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා හසිතද අල්විස් මහත්මයා සහ සුසිලාද අල්විස් දයානන්ද මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමංච භික්කවේ ජාති යා ජාති සංජාති ඔක්칸ති අබිරිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති සදහවත් ලෝකවාසී කාරුණික පිංතුනි මේ පින්වත් හැම දිනම මේ වෙලාවේ සෝදානම් වන්නේ බෞද්ධ නායිකාවල් තුලින් විසිරු හරිනු ලබන ශ්‍රී සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කරන්නට යෙදුනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උපත පිළිබඳව කියවෙන පාලි පාඨයයි. මේ ධර්ම පාඨය මම යොදා ගන්නට යෙදුනේ භාග්‍යතුන් වහන්සේ වදාළ මහා සතර සතිපට්ඨානය තුල දුක්ඛාරය සත්‍ය පිළිබඳව කියවෙන කොටසින් මේ තුලින් අපිට පරමාර්ථ ධර්ම කාරණා රාශියක් ශ්‍රවණය කරන්නටත් නුවණින් සිතා බලා තේරුම් ගන්නටත් ඒ අපේ නිර්වාණ අවබෝධයේ පිණිස උපකාර කර ගන්නටත් පුළුවන්කම ලැබේවි. සෑම දේශකයන් වහන්සේ නමක්ම ධර්මානුශාසනාවක් සිදු කරන්න ප්‍රථමයෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දේශවන් දේශනාවටම යොමු කර ගැනීම පිණිස ධම්ම අවවාදයක් සිදු කරනවා. ඒ ධම්ම අවවාදය මේ ආකාරයෙන් මම සිදු කරන්නට කැමතියි. පින්වතුනි, තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල ස්කන්ධ ධාතු ආයතන නාම රූප චෛතසික කියන කාරණා ඊටමත් සියුම් කාරණාවන්. ඒ ස්කන්ධ ධාතු ආයතන චෛතසික ආදී කාරණා තුල අන්තර්ගත ආයතන පිළිබඳවත් ස්කන්ධ පිළිබඳවත් තමයි අද දේශනාවේ ගොඩක් ඉස්මතු වෙන්නේ. මේ කාරණා ඊටා සියුම් නිසා බොහොම හොඳින් මේ දේශනාවට අවධානය යොමු කරගෙන
එකින් එක තම මනසින් විග්‍රහ කර ගනිමින් නිවැරදි අයුරින් තේරුම් යන අයුරින් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට කියලා දහම් අවවාදයේ වශයෙන් මම මතක් කරනවා. දැන් අපි බලමු ඒ වදාළ දහම් පාඨයේ සරල අදහස මතු කරලා ගන්න. කතමංච භික්කවේ ජාති කුමද්ද මහණෙනි ඉපදීම. යා ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති. යා ජාති යම් පිරිසිඳ ගැනීමක් සංජාති ඉඳුරන් හට ගැනීමක් ඔක්칸ති උප්පත්ති ස්ථානයට බැස ගැනීමක් අබිනිබ්බත්ති උප්පත්ති ස්ථානයෙන් එළියට පිවිසීමක් ඇද්ද අයං උච්චති භික්කවේ ජාති මේ ඉපදීම කියලා කියනවා. පරමාර්ථයෙන් කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනානම් පටිලාභෝ ආයතනයන්ගේ ලැබීම කියලා කියනවා. එහෙනම් දැන් අපි මෙය විමර්ශනයට භාජනය කරලා බලමු. ඒ සත්‍යෝ කොහොම උපන්නත් ওই විදිහයි සිදු වෙන්නේ. ආයතනයන්ගේ ලැබීමත් ස්කන්ධයන්ගේ පහළවීමත්. පිංතුන් නිරතුරුවම අසා තිබෙන කාරණයක් තමයි අණ්ඩජ ජලාබුජ සංසේජජ ඕපපාතය කියලා මේ සත්වය උපදින ක්‍රම හතරක් තිබෙනවා. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් උපදින සත්වයෝ. එහෙනම් ඒ බිත්තර වලින් උපදින සත්වයන්ගේ තියෙන්නේ ආයතන සහ ස්කන්ධ. ජලාබුජ අපි වාගේ ගර්භයන්ගෙන් උපදින සත්වයෝ. එහෙනම් අපි වාගේ ගර්භයන්ගෙන් උපදින සත්වයන්ගේ තිබෙන්නේ ආයතන සහ ස්කන්ධ. ඒක සංසේදජ තෙතමනේ හටගන්න සත්තු. ඒ සත්වයන්ගේ හටගන්නේ ආයතන සහ ස්කන්ධ. ඊට ඕපපාතික හිටිය හැටියේ පහළ වෙන. ඒ සත්වයන්ගේ හටගන්නේ ආයතන සහ ස්කන්ධ. එවනම් අර සත්වය උපන්නා මේ සත්වය උපන්නා කියලා අපි කියනවා. දීර්ඝ වශයෙන් කල්පනා කරලා බලනකොට අවීචි මහා නරක නිරිසත්වය උපදිනවා. പ്രേත ලෝකේ പ്രേතයෝ උපදිනවා. තිරිසන් ලෝකේ තිරිසන් උපදිනවා. අසුර ලෝකේ අසුරයෝ උපදිනවා. මනුස්ස ලෝකේ මිනිස්සු උපදිනවා. දේව ලෝකවල දෙවිවරු උපදිනවා. රූප බ්‍රහ්ම ලෝකවල රූප බ්‍රහ්මයෝ උපදිනවා. අරූප බ්‍රහ්ම ලෝක අරූප බ්‍රහ්මයෝ උපදිනවා කියලා අපි කියනවා. නමුත් ඒ කොයි ලෝකයක උපන්නත් මොන විදිහට උපන්නත් බිත්තරයකින් උපන්නත් ගර්භයකින් උපන්නත් තෙතමනේ උපන්නත් ඕපපාතික උපන්නත් අපි සත්‍ය පුජ්‍යලයක් උපන්න කියලා පරමාර්ථමය වශයෙන් කියන්නේ නැහැ. පරමාර්ථමය වශයෙන් තමයි කියන්නේ කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. ස්කන්ධ පහළ වෙනවා ආයතන ලබනවා. අනිත් පැත්තට කියන්නත් පුළුවන් කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ ආයතනානම් පටිලාභෝ කන්දානම් පාතු භාවෝ කොහොම කිව්වත් එකයි. සිද්ධ වෙන්නේ එයයි. එහෙනම් මොනවද මේ ආයතන කියලා කියන්නේ? ආයතන
ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙආකාරයක්. ආධ්‍යාත්මික ආයතන නම් ඇස කන නාසය දිව ශරීරය මනස. බාහිර ආයතන නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. එතකොට මේ ආධ්‍යාත්මික සහ බාහිර කියන ආයතන දෙකක් එකතු වෙන්නේ නැතිනම් ස්කන්ධ පහළ වෙන්නේ නැහැ. ස්කන්ධ පහළ වෙන්නේ නැහැ. ස්කන්ධ පහළ වෙන්න ආධ්‍යාත්මික සහ බාහිර ආයතන දෙකක් එකතු වෙන්නට ඕන. එමනම් උපදිනවා කියලා ඇස ලබනවා, ඒට ගැලපෙන බාහිර ආයතනය ලබනවා රූප. උපදිනවා කියලා කන් දෙක ලබනවා, ඊට ගැලපෙන බාහිර ආයතනය ලබනවා ශබ්ද. උපදිනවා කියලා නාසය ලබනවා, ඊට ගැලපෙන බාහිර ආයතනය ලබනවා ගන්ධ. උපදිනවා කියලා දිව ලැබෙනවා, ඊට ගැලපෙන බාහිර ආයතනය ලැබෙනවා රසය. උපදිනවා කියලා කය ලැබෙනවා, ඊට ගැලපෙන බාහිර ආයතන ලැබෙනවා පහස. උපදිනවා කියලා මනස ලැබෙනවා, ඊට ගැලපෙන ආයතනය ලැබෙනවා ධම්ම අරමුණ. අන්න ආයතනානම් පටිලාභෝ ආයතන ලබනවා. කන්දානම් පාතු භාව වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. කොහෙද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ? ආයතන තුල. ආයතන තුල. මේ ආයතනයක් කියන එකක් ගත්තයින් පස්සේ ආයතනයක සිද්ධ වෙන්නේ යම් ක්‍රියාකාරීත්වයක්. ඒ හැම ආයතනයක යම් නිෂ්පාදනයක් සිදු වෙනවා. ඇඟලුම් කම්මලක් නම් ඇඟලුම් නිෂ්පාදනය වෙනවා. ලෝහ භාණ්ඩ කම්මලක් නම් ලෝහ භාණ්ඩ නිෂ්පාදනය වෙනවා. ඒ වගේ ඒ ආයතන වල ඒ වස්තු ඒ භාණ්ඩ නිෂ්පාදනය වෙනවා. අන්න ඒ වගේ තමයි මේ යමක් නිෂ්පාදනය වෙනවා, යමක් නිෂ්පාදනය කරනවා කියන අර්ථයෙන් තමයි මේ ඇහැ කන නාසය දිව ශරීරය මනසට ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට බාහිර ආයතන කියලා කියන්නේ. මේ ආධ්‍යාත්මික බාහිර ආයතන නැතුව නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ දේශනාවට අනුකූලව බලන විට මේ ආයතන වල නිෂ්පාදනය කරන්නේ ස්කන්ධයි. කන්දානම් පාතු භාව ස්කන්ධ පහළ වෙනවා. එහෙනම් ඇසයි රූපයයි එකතු වෙලා රූප වේදනා සංඥා සංකාර චක්කු විඥානය කියන පංචස්කන්ධය පහළ කරනවා. කන් දෙකයි ශබ්දයයි එකතු වෙලා ශබ්ද රූප වේදනා සංඥා සංකාර සෝත විඥානය කියන ස්කන්ධ පහළ කරනවා. නාසයයි ගන්ධයයි එකතු වෙලා ගන්ධ රූප වේදනා සංඥා සංකාර ගාන විඥානය කියන ස්කන්ධ පහළ කරනවා. දිවයි රසයයි එකතු වෙලා රස රූප වේදනා සංඥා සංකාර ජීවා විඥානය කියන ස්කන්ධ පහළ කරනවා. කයයි පහසයි එකතු වෙලා පොට්ටබ්බ රූප වේදනා සංඥා සංකාර කාය විඥානය කියන ස්කන්ධ පහළ කරනවා. මනසයි ධම්ම අරමුණ එකතු වෙලා ධම්ම රූප වේදනා සංඥා සංකාර මනෝ විඥානය කියන ස්කන්ධ පහළ කරනවා. අනබාණ්ඩ
පරමාර්ථයෙන් බලනකොට උපදිනවා කියලා කියන්නේ ස්කන්ධ පහළ වෙනවා ආයතන ලබනවා. එහෙම නැත්නම් ආයතන ලබනවා ස්කන්ධ පහළ වෙනවා. දැන් අපි බලමු මොන මොන ස්කන්ධද මේ ඉඳුරන් තුළ පහළ වෙන්නේ කියලා. ඇස තුළ පහළ වෙන්නේ රූප වේදනා, වර්ණ රූප වේදනා, සංඥා සංකාර, චක්කු විඥානය කියන පංචස්කන්ධය. කන් දෙක තුල පහළ වෙන්නේ ශබ්ද රූප වේදනා සංඥා සංකාර සෝත විඥානය කියන පංචස්කන්ධය. නාසය තුල පහළ වෙන්නේ ගන්ධ රූප වේදනා සංඥා සංකාර ගාන විඥානය කියන පංචස්කන්ධය. දිව තුල පහළ වෙන්නේ රස රූප වේදනා සංඥා සංකාර જીවහා විඥානය කියන පංචස්කන්ධය. කය තුල පහළ වෙන්නේ පොට්ටබ්බ රූප වේදනා සංඥා සංකාර කාය විඥානය කියන පංචස්කන්ධය. මනස තුල පහළ වෙන්නේ ධම්ම රූප වේදනා සංඥා සංකාර මනෝ විඥානය කියන පංචස්කන්ධය. එතකොට මෙන්න මේ ස්කන්ධ සහ මේ ආයතන තමයි සක්කාය දිට්ඨියට අනුව මමත්වයෙන් ඇලෙන්නේ බැඳෙන්නේ නැත්නම් මමත්වයෙන් උපාදාන කරගන්න. පැහැදිලිව මෙතන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සතේ පුජ්‍යලියෙක් උපදිනවායි කියලා. දේශනා කරන්නේ ආයතන ලබනවා ස්කන්ධ පහළ වෙනවා. නැත්නම් ස්කන්ධ පහළ වෙනවා ආයතන ලබනවා. අන්න ඔතනට අපි සක්කාය දිට්ඨිය සම්බන්ධ කරගන්නවා මම කියලා. මම කියලා. මම කියලා අපි සත්‍යයේ පුජ්‍යලියෙක් මවා ගන්නවා. මේ ක්‍රියාකාරීත්වය කර්මානුකූල ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් වුවත් ඒක මම සිද්ධ කරගත්ත දෙයක් හැටියට මට සිද්ධ වෙච්ච දෙයක් හැටියට මට පවර ගන්නවා. එනම් ගියාත්මේ මැරුණේ මම, මේ ආත්මේ උපදින්නේ මම, මේ ආත්මෙදි මැරෙන්නේ මම, ලබන ආත්මයකට යන්නේ මම කියලා. අන්න මම සම්බන්ධ කරගන්න. ඒ මම සම්බන්ධ කරගෙන ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා, ප්‍රතික්ෂේප කරනවා. ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා, ප්‍රතික්ෂේප කරගන්නවා. අත්පත් කරගන්න උත්සාහ කරනවා. ප්‍රියමනාපකම් හදා ගන්නවා. ප්‍රිය නම් ඇලෙනවා, බැඳෙනවා. අප්‍රිය නම් ගැටෙනවා, ප්‍රතික්ෂේප කරනවා. සුවය නම් සතුට නම් ප්‍රාර්ථනා කරනවා තව තව ලබන්න. එමනම් ගිය ආත්මේ මැරුණේ මම, මේ ආත්මේ උපදින්නේ මම, මේ ආත්මෙත් මැරෙන්නේ මම, ලබන ආත්මෙත් උපදින්නේ මම කියලා මමත්වෙන් ගන්නවා. ඒ ආකාරයෙන් සංසාරය හදා ගන්නවා. නමුත් සිද්ධ වෙන්නේ නම් ස්කන්ධ පහළ වීමයි ආයතන ලැබීමයි. ආයතන ලැබීම. මෙය ඇලීමෙන් බැඳීමෙන් උපාදාන කරගත්තේ නැත්නම් ප්‍රශ්නය ඉවරයි. ඇලීමෙන් බැඳීමෙන් උපාදාන කරගත්තොත් ප්‍රශ්නය දුර දිග යනවා. එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔබේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ඇතුලේ මම කියලා කෙනෙක් ඉන්නවද කියලා පරික්ෂා කරලා බලන්න.
එවිට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඇතුලේ මම කියලා කෙනෙක් නැහැ කියා ඔබ දකීවි. ඒකම නිර්වාණ දොරටුව හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. මම දකින්නවා මට පේනවා කිව්වට හටගෙන නිරුද්ධ වන වර්ණ රූප වේදනා සංඥා සංකාර චක්කු විඥානය මිසක් මම කියලා කෙනෙක් ඇස් දෙක තුල නැහැ. හටගෙන නිරුද්ධ වෙන ශබ්ද රූප වේදනා සංඥා සංකාර සෝත විඥානය මිසක් මම කියලා කෙනෙක් කන් දෙක තුල නැහැ. හටගෙන නිරුද්ධ වෙන ගන්ධ රූප වේදනා සංඥා සංකාර ගහන විඥානය මිසක් නාසය තුල මම කියලා කෙනෙක් නැහැ. හටගෙන නිරුද්ධ වෙන රස රූප වේදනා සංඥා සංකාර જીවහා විඥානය මිසක් දිව තුල මම කියලා කෙනෙක් නැහැ. හටගෙන නිරුද්ධ වෙන පොට්ටබ්බ රූප වේදනා සංඥා සංකාර කාය විඥානය මිසක් කය තුල මම කියලා කෙනෙක් නැහැ. හටගෙන නිරුද්ධ වෙන ධම්ම රූප වේදනා සංඥා සංකාර මනෝ විඥානය මිස මනස තුල මම කියලා කෙනෙක් නැහැ. නම් මනස තුල මම ඇස තුල මම කියලා කෙනෙක් නැහැ. තිබෙන්නේ ආයතන නැත්තම් ස්කන්ධ. කන තුල මම කියලා කෙනෙක් නැහැ. තිබෙන්නේ ආයතන ස්කන්ධ. නාසය තුල මම කියලා කෙනෙක් නැහැ. තිබෙන්නේ ආයතන ස්කන්ධ. දිව තුල මම කියලා කෙනෙක් නැහැ. තිබෙන්නේ ආයතන ස්කන්ධ. කය තුල මම කියලා කෙනෙක් නැහැ. තිබෙන්නේ ආයතන ස්කන්ධ. මනස තුල මම කියලා කෙනෙක් නැහැ. තිබෙන්නේ ආයතන ස්කන්ධ. නමුත් මේ ආයතනයන්ගේ සහ ස්කන්ධයන්ගේ ස්වභාවය මොකද්ද? මේ ආයතනයන්ගේ සහ ස්කන්ධයන්ගේ ස්වභාවය ශරණ්‍ය පාසා වෙනස් වීම. ඒක අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒක අපි අවබෝධ කරගන්නට ඕනේ. ඇහැට රූපයක් දැකලා වැඩි වෙලා තිබෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. කනට ශබ්දයක් ඇහිලා වැඩි වෙලා තිබෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. නාසයට ගන්ධයක් දැනෙලා වැඩි වෙලා තිබෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. දිවට රසයක් දැනෙලා වැඩි වෙලා තිබෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. කයට පහසක් දැනෙලා ඒක වැඩි වෙලා තිබෙන්නේ නැහැ. වෙනස් වෙනවා. මනසට අරමුණක් දැනෙලා වැඩිලා තිබෙන්නේ ඒක වෙනස් වෙනවා. අන්න ඒකටම කියනවා ආයතනයන්ගේ සහ ස්කන්ධයන්ගේ වෙනස් වීම කියලා. ඒ අනුව ඇහැයි රූපයයි එකතු වෙලා වර්ණ රූප වේදනා සංඥා සංකාර චක්කු විඥානය පහළ වෙලා ඒක නැති වෙනවා. කනයි ශබ්දයයි එකතු වෙලා ශබ්ද රූප වේදනා සංඥා සංකාර සෝත විඥානය පහළ වෙලා ඒක නැති වෙනවා. නාසයයි ගන්ධයයි එකතු වෙලා ගන්ධ රූප වේදනා සංඥා සංකාර ගහන විඥාන පහළ වෙලා ඒක නැති වෙනවා. දිවයි රසයයි එකතු වෙලා රස රූප වේදනා සංඥා සංකාර જીවහා විඥානය පහළ වෙලා ඒක නැති වෙනවා. කයයි පහසයි එකතු වෙලා පොට්ටබ්බ රූප වේදනා සංඥා සංකාර කාය විඥානය පහළ වෙලා ඒක නැති වෙනවා. මනසයි ධම්ම අරමුණයි එකතු වෙලා ධම්ම රූප වේදනා සංඥා සංකාර මනෝ විඥානය පහළ වෙලා ඒක නැති වෙනවා. ඒක නැති වෙනවා. ඊගවට අපි බලන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය හට ගන්නවා වගේම මේ පංච උපාදානස්කන්ධයේ නිරුද්ධ වීම. මේ නිරුද්ධ වීම කියන කාරණාව අපි වටහා ගන්නකම් උපාදානය කියන එක වළක්වන්නට පුළුවන් කමක් නැහැ. නිරුද්ධ වීම වටහා ගත්තොත් තමයි උපාදානය නැත ඇලීම බැඳීම වළක්ව ගන්න පුළුවන්. තණ්හා උපාදානය නැති කර ගන්න පුළුවන්. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ
හටගෙන නැවත හට නොගන්න පරිදි නැත්තටම නැති වෙනවා කියන එක. එහෙනම් රූපයක් දැකලා ඇහි වර්ණ රූප වේදනා සංඥා සංකා චක්කු විඥාන පහළ වෙලා නැවත එය හට නොගන්න පරිදි නැත්තටම නැති වෙනවා. ඒකට කියනවා නිරුද්ධ වෙනවා කියලා. කනේ සද්ද රූප වේදනා සංඥා සංකාර සෝත විඥානය පහළ වෙලා නැවත හට නොගන්න පරිදි නැත්තටම නැති වෙනවා. නාසයේ ගන්ධ රූප වේදනා සංඥා සංකාර ගාහන විඥානය පහළ වෙලා නැවත හට නොගන්න පරිදි නැත්තටම නැති වෙනවා. දිවේ රස රූප වේදනා සංඥා සංකාර ජීවාවෙන පහළ වෙලා ඒ නැවත හට නොගන්න පරිදි නැත්තටම නැති වෙනවා. කයේ පොට්ටබ්බ රූප වේදනා සංඥා සංකාර කාය විඥාන පහළ වෙලා ඒ නැවත හට නොගන්න පරිදි නැත්තටම නැති වෙනවා. මනසේ ධම්ම රූප වේදනා සංඥා සංකාර මනෝ විඥානය පහළ වෙලා නැවත හට නොගන්න පරිදි ඒ නැත්තටම නැති වෙනවා. ආයි හටගන්නේ වෙනත් ස්කන්ධ. ඒ හටගන්න ඒ නැත්තටම නැති වෙනවා. අන්න ඒ විනාශ වීම සහ නිරුද්ධ වීම ස්කන්ධයන්ගේ වෙනස් වීම සහ නිරුද්ධ වීම ඒ ක්‍රියාකාරීත්වයේ වෙනස් වීම සහ නිරුද්ධ වීම දැක්කොත් අන තණ්හා උපාදාන දෙක නැතුව යනවා. කනේ ක්‍රියාකාරීත්වයේ වෙනස් වීම සහ නිරෝධය දැක්කොත් තණ්හා උපාදාන නැති වෙනවා. නාසයේ ක්‍රියාකාරීත්වයේ වෙනස් වීම සහ නිරෝධය දැක්කොත් තණ්හා උපාදාන නැති වෙනවා. අනිකුත් ඉන්ද්‍රියන්ගෙනුත් එහෙමයි. ඒ අනුව එක ඉන්ද්‍රියකට වෙන වෙනම ඒ තණ්හා උපාදාන තියෙනවා. ඇහැට රූප තණ්හා රූප උපාදාන. කනට ශබ්ද තණ්හා ශබ්ද උපාදාන. නාසයට ගන්ධ තණ්හා ගන්ධ උපාදාන. දිවට රස තණ්හා රස උපාදාන. කයට පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බ උපාදාන. මනසට ධම්ම තණ්හා ධම්ම උපාදාන. තණ්හා කියන්නේ ඇලීම. රූප තණ්හා කියන්නේ රූපයට ඇලීම. රූප උපාදාන කියන්නේ රූපයට බැඳීම. ශබ්ද තණ්හා කියන්නේ ශබ්දයට ඇලීම. ශබ්ද උපාදාන කියන්නේ ශබ්දයට බැඳීම. ගන්ධ තණ්හා කියන්නේ ගන්ධයට ඇලීම. ගන්ධ උපාදාන කියන්නේ ගන්ධයට බැඳීම. රස තණ්හා කියන්නේ රසයට ඇලීම. රස උපාදාන කියන්නේ රසයට බැඳීම. පොට්ටබ්බ තණ්හා කියන්නේ කාය පහසට ඇලීම. පොට්ටබ්බ උපාදාන කියන්නේ කාය පහසට බැඳීම. ධම්ම තණ්හා කියන්නේ මානසික අරමුණට ඇලීම. ධම්ම උපාදාන කියන්නේ මානසික අරමුණු වලට බැඳීම. එහෙනම් යමෙක් ඇහි වෙනස් වීම සහ නිරුද්ධ වීම හරි හැටි දකින්නේ නම් ඔහුට රූපයට ඇලීම් බැඳීම් නැත්තම් තණ්හා රූප තණ්හා රූප උපාදාන අඩු වෙලා නැත්තටම නැති වෙලා යනවා. සද්ද තණ්හා සද්ද උපාදාන අඩු වෙලා නැත්තටම නැති වෙනවා. ගන්ධ තණ්හා ගන්ධ උපාදාන අඩු වෙලා නැත්තටම නැති වෙනවා. රස තණ්හා රස උපාදාන අඩු වෙලා නැත්තටම නැති වෙනවා. පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බ උපාදාන අඩු වෙලා නැත්තටම නැති වෙනවා. ධම්ම තණ්හා ධම්ම උපාදාන අඩු වෙලා නැත්තටම නැති වෙනවා. යම් විදිහකින් ඒ සත්වයාට මේ තණ්හා උපාදාන දෙක තිබෙනකන් සසර පැවැත්මක් පේනවා.
මේ තණ්හා උපාදාන දෙක තියෙනකන් සසර පැවැත්මක් පේනවා. අපි අතීතයේ ඉඳලා මේ දක්වා මෙරි මෙරි ඉපදී ආවය. මේ දැන් අපි ඉන්න අය අනාගතෙත් ඉදිරියට මෙරි මෙරි ඉපදී යනවායි කියලා සංසාරයක් හට ගන්නවා. සංසාරයක් හිතෙන් මවනවා. සංසාරයක් හදා ගන්නවා. සංසාරයක් ඇති කර ගන්නවා. එනමුත් මේ රූප තණ්හා රූප උපාදාන දුරු කර මුළුමනින්ම දුරු කරපු කෙනාට ඉන් එහාට ඇහි පැවැත්මක් පේන්නේ නැහැ. සද්ද තණ්හා සද්ද උපාදාන මුළුමනින්ම දුරු කරපු කෙනාට ඉන් එහාට කනේ පැවැත්මක් පේන්නේ භවමය වශයෙන්. ගන්ධ තණ්හා ගන්ධ උපාදාන දුරු කරපු කෙනාට ඉන් එහා භව පැවැත්මක් පේන්නේ. රස තණ්හා රස උපාදාන දුරු කරපු කෙනාට ඉන් එහාට භව පැවැත්මක් පේන්නේ. පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බ උපාදාන ධම්ම තණ්හා ධම්ම උපාදාන කියන මේ ඉඳුරන් හයේ තිබෙන තණ්හා උපාදාන දුරු කරපු කෙනාට එහෙම සසර ගමනක් පේන්නේ. සසර ගමන ඉවර වෙනවා. නැවත උපතක් නැහැ. නැවත උපතකට යන්නට නම් ඉඳුරන් සම්බන්ධයෙන් ඇලීම සහ බැඳීම තියෙන්න ඕන. තණ්හා උපාදාන දෙක තියෙන්න ඕන. ඒ අනුව තණ්හා උපාදාන තියෙන තාක් පංච උපාදානස්කන්ධ භවමය වශයෙන් හට ගන්නවා. භවමය වශයෙන් හට ගන්නවා. තණ්හා උපාදාන තියෙන තාක් පංච උපාදානස්කන්ධ භවමය වශයෙන් හට ගන්නවා. භවමය වශයෙන් හට ගන්නවා කියන්නේ පව් කරොත් නිරිසත්වයෙක් වශයෙන් අසුරයෙක් වශයෙන් ප්‍රේතයෙක් වශයෙන් තිරිසනෙක් වශයෙන් පින් කරොත් මිනිසෙක් වශයෙන් දෙවියෙක් වශයෙන් රූපාරූප සමාධි වැඩුවොත් රූප බ්‍රහ්මයෙක් වශයෙන් අරූප බ්‍රහ්මයෙක් වශයෙන් මාට ගන්නවා. නමුත් තණ්හා උපාදාන දෙක දුරු කරා නම් භවමය වශයෙන් නැවත කවදාවත් මේ ස්කන්ධ හටගන්නේ නැහැ. ඒ දුරු කරපු යාට පේනවා ඒ ඉන්ද්‍රිය තුල ස්කන්ධ හටගෙන ඒ ඉන්ද්‍රිය තුලම නිරුද්ධ වෙන බව. ඇහි ස්කන්ධ හටගෙන එහෙම නිරුද්ධ වෙනවා. කනේ ස්කන්ධ හටගෙන කනේම නිරුද්ධ වෙනවා. නාහයේ ස්කන්ධ හටගෙන නාහයම නිරුද්ධ වෙනවා. දිවේ ස්කන්ධ හටගෙන දිවේම නිරුද්ධ වෙනවා. කය ස්කන්ධ හටගෙන කයම නිරුද්ධ වෙනවා. මානසික ස්කන්ධ හටගෙන මානසයම නිරුද්ධ වෙනවා. උන්වහන්සේට රහතන් වහන්සේයයි කියනවා. ඒ ස්කන්ධ උපාදානයක් නැලීමක් බැඳීමක් නැහැ. පරිනිර්වාණයට පත් වෙනකන් ඇලීම් බැඳීම් වලින් තොරව ස්කන්ධ හට ගන්නවා නිරුද්ධ වෙනවා. රූප තණ්හා රූප උපාදාන නැතුව ඇහි ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙනවා. රූප තණ්හා රූප උපාදාන නැතුව වර්ණ රූප වේදනා සංඥා සංකාර චක්කු විඥානය හටගෙන නිරුද්ධ වෙනවා. සද්ද තණ්හා සද්ද උපාදාන නැතුව කනේ ස්කන්ධ හටගෙන කනේම නිරුද්ධ වෙනවා. අනිකුත් ඉන්ද්‍රියන් තුලත් ඉඳුරන් හයෙම එහෙම එලෙසයි. එතකොට මොකද වෙන්නේ? තණ්හා උපාදාන එක නැති නිසා ඒ විදිහට ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙවි තිබෙලා ජීවිත අවසානයේ මරණය නැමැති ස්වභාවයෙන් සදහටම ස්කන්ධ නිරුද්ධ වෙනවා. අනේ සදහටම ස්කන්ධ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ සදහටම ආයතනත් නිරුද්ධ වෙනවා. සදහටම ආයතන නිරුද්ධ වෙනවා කියලා කියන්නේ
සදහටම ස්කන්ධත් නිරුද්ධ වෙනවා. අන්න ඒකට කියනවා ස්කන්ධ පරිනිර්වාණය කියලා. හැබැයි ඒ ඉන්ද්‍රිය තුල තණ්හා උපාදාන දෙක නිරුද්ධ කිරීම කියන්නේ ක්ලේශ පරිනිර්වාණය කියලා. ක්ලේශ පරිනිර්වාණයකින් තොරව අපිට කවදාවත් ස්කන්ධ පරිනිර්වාණයක් ලබන්න පුළුවන් කමක් නැහැ. යම් දවසක ඉන්ද්‍රයන් තුල ක්ලේශ පරිනිර්වාණය සිදු වෙනවද? ඊට පස්සේ පංච උපාදානස්කන්ධ හටගන්නේ. ක්ලේශ පරිනිර්වාණය සිදු වුණාට පස්සේ පංචස්කන්ධයි හටගන්නේ. ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙලා ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙනකන් ඉන්ද්‍රයන් තුල පංචස්කන්ධ හටගෙන නිරුද්ධ වෙනවා. කෙලෙස් තිබිච්ච කාලේ පංච උපාදානස්කන්ධ හටගෙනයි නිරුද්ධ වුනේ. අන්නේ විදියටයි මේ ක්‍රියාවලිය සිද්ධ වන්නේ. එතකොට අපි බෞද්ධයෝ වශයෙන් අපිට අවශ්‍ය කරන්නේ නැවත නොයිපදීම නැමැති නිවන ප්‍රත්‍යක්ෂ කර ගන්නට. ඒ නැවත නොයිපදීම නැමැති නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස ආයතනයන් සහ ස්කන්ධයන් පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍යයි. ආයතනයන් පිළිබඳ සහ ස්කන්ධයන් පිළිබඳව අපිට අවබෝධය නැත්නම් නිර්වාණ අවබෝධය පිළිබඳව කතා කරන්න බෑ. ඇයි ඒ? ස්කන්ධ සහ ආයතන පිළිබඳ අවබෝධයක් නැත්නම් ඒ වෙනුවට මම ඉස්සර වෙන්නේ. මමයි මේ සේරම කරන්නේ, මමයි මේ උපදින්නේ, මමයි මේ ජීවත් වෙන්නේ, මමයි මේ මැරෙන්නේ කියලා මමත්වයෙන් අල්ලගෙන ඉන්නවා. මමත්වයේ තියනවා කියන්නේ නිර්වාණ දොරටුව අපි පසු කරලා නැහැ කියන එක. නිර්වාණ දොරටුවෙන් පිට ඉන්නේ මමත්වයේ තියෙනවා. මමත්වයේ දුරු කරයන් පස්සේ තමයි දකින්නේ මේ තියෙන්නේ ස්කන්ධය ආයතනයි කියලා. එහෙනම් කලින් මම මගේ කියලා ගත්තා. දැන් ස්කන්ධ සහ ආයතන කියලා ගත්තා. ඒක මානසික දියුණුවක්. ඒක අවබෝධයක්. ඊගොඩ තියෙන්නේ ඒ ස්කන්ධ සහ ආයතන පිළිබඳ තිබෙන තණ්හා උපාදාන දුරු කිරීමයි. ඒ තණ්හා උපාදාන දුරු කරගන්න තාක් ඒවා උපාදානස්කන්ධ වෙනවා. එනම් ප්‍රතඥ කාලේ මම මගේ, සෝතාපන්න සකදාගාමි අනාගාමි කාලේ පංච උපාදානස්කන්ධය, අරිහත්ත්වයට පත් වුණාට පස්සේ පංචස්කන්ධය. එහෙනම් මම කියන දෘෂ්ටිය තියෙනකොට මම මෙරි මෙරි ඉපදී එනවා, මම මෙරි මෙරි ඉපදී යනවා. එමයි දෘෂ්ටිය. මම මෙරි මෙරි ඉපදී එනවා, මම මෙරි මෙරි ඉපදී යනවා. මෙතන මම කියලා කෙනෙක් නැහැ කියලා දැක්කට පස්සේ එහෙනම් පංච උපාදානස්කන්ධය කියලා දැක්කට පස්සේ එහෙනම් ගිය ආත්මෙත් හටගත්තේ පංච උපාදානස්කන්ධය, මේ ආත්මෙත් හටගන්නේ පංච උපාදානස්කන්ධය. තණ්හාව දුරු කරේ නැත්නම් ලබන ආත්මය හටගන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයෙන් කතා කරනවා. තණ්හා උපාදාන දෙක මුළුමනින්ම දුරු කරාට පස්සේ උපාදාන කතාවත් කැපිලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා පංචස්කන්ධය බවට පත් වෙනවා. අන පංචස්කන්ධය නම් නිරුද්ධ වෙනවා. නැවත හටගන්නේ නැහැ. පංචස්කන්ධය නිරුද්ධ වෙනවා. ඔන්න ඔය දැක්ම ඇහෙන්ද අපි දකින්න ඕනේ. ඔය දැක්ම අපි කනෙන්ද දකින්න ඕනේ. ඔය දැක්ම අපි නහයෙන්ද දකින්න ඕනේ. ඔය දැක්ම අපි දිවෙන්ද දකින්න ඕනේ. ඔය දැක්ම අපි කයෙන්ද දකින්න ඕනේ. ඔය දැක්ම අපි මනසෙන්ද දකින්න ඕනේ. ඇයි? ඉන්ද්‍රයන් තුලයි ඔය සියලු ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ස්කන්ධ
පහළ වෙන්නේත් ඉඳුරන් තුල ස්කන්ධ නිරුද්ධ වෙන්නේත් ඉඳුරන් තුල තණ්හා උපාදාන උපදින්නේත් ඉඳුරන් තුල තණ්හා උපාදාන වෙනස් වෙමින් පවතින්නේත් ඉඳුරන් තුල තණ්හා උපාදාන නැති වෙන්නේත් ඉඳුරන් තුල එහෙනම් මම කියලා භාවිතා කරන්නේත් ඉඳුරන් මම කියලා භාවිතා කරන්නේත් ඉඳුරන් ඒකයි මම දකින්නවා මට පේනවා මම අහනවා මට ඇහෙනවා මම ආග්‍රහණය කරනවා මට ගඳ දැනෙනවා මම රස බලනවා මට මම රස විඳිනවා මගේ කය හැප්පෙනවා මගේ කය හැප්පෙනවා මට හිතෙනවා මම හිතනවා එහෙනම් මේ ඉඳුරන් ගැනමයි මේ කියන්නේ අවබෝධයෙන් දෙන්න මමත්වයේ දුර වෙලා මම දකින්නවා නෙවෙයි ඇහැට පේනවා මට ඇහෙනවා නෙවෙයි කනට ඇහෙනවා නහයට දැනෙනවා දිවට දැනෙනවා කයට දැනෙනවා හිතට දැනෙනවා මට නෙවෙයි රූප දැනෙන්නේ ඇහැටයි මට නෙවෙයි මම කියලා කෙනෙක් නැහැ එහෙනම් ඒ හැම දැනීමක්ම සිදුවෙන්නේ ඉඳුරන් තුල එහෙනම් තණ්හා උපාදාන හටගන්නේ ඉඳුරන් තුල තණ්හා උපාදාන වෙනස් වෙමින් පවතින්නේ ඉඳුරන් තුල තණ්හා උපාදාන අඩු වෙලා යන්නේ ඉඳුරන් තුල තණ්හා උපාදාන නැත්තරම නැති වෙන්නේ ඉඳුරන් තුල එහෙනම් මම නැති වෙන්නේ ඉඳුරන් තුල පංච උපාදානස්කන්ධය හටගන්නේ ඉඳුරන් තුල උපාදානයේ නැති වෙන්නේ ඉඳුරන් තුල පංචස්කන්ධය හටගන්නේ ඉඳුරන් තුල පංචස්කන්ධය නිරුද්ධ වෙන්නේ ඉඳුරන් තුල එහෙනම් නිවන තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි ඉඳුරන් තුල රූප තණ්හා රූප උපාදාන දෙක නැත්තරම නැති කිරීම ඇහි නිවන ඒ ඉන්ද්‍රිය තුල තණ්හා උපාදාන දෙක නැත්තරම නැති කිරීම ඒ ඉන්ද්‍රිය තුල නිවන එහෙනම් නිවන තියෙන්නේ වෙනත් ලෝකයක නෙවෙයි තණ්හා උපාදාන ඇත් දෙක තුල තණ්හා උපාදාන නැතිවීම ක්ලේශ පරිනිර්වාණය ඇත් දෙක තුල ස්කන්ධ නිරුද්ධ වීම ස්කන්ධ පරිනිර්වාණය එහෙනම් ඉන්ද්‍රියන් 6 තුල තණ්හා උපාදාන නැතිවීම ක්ලේශ පරිනිර්වාණය ඉන්ද්‍රයන් තුල ඒ ස්කන්ධ නැත්තටම නැතිවීම ස්කන්ධ පරිනිර්වාණය එනම් මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ ඉඳුරන් 6ම මිසක් මෙතනින් පරිබාහිර තැනක නෙවෙයි ඒ ලබන ආත්මික හෝ වෙන ආත්මික වෙන භවයක වෙන තැනක නෙවෙයි නිවන තියෙන්නේ නිවන තිබෙන්නේ තමන්ගේ ඇස් දෙක තුලයි නිවන තිබෙන්නේ තමන්ගේ කන් දෙක තුලයි නිවන තිබෙන්නේ තමන්ගේ නාසය තුලයි නිවන තිබෙන්නේ තමන්ගේ දිව තුලයි නිවන තිබෙන්නේ තමන්ගේ කය තුලයි නිවන තිබෙන්නේ තමන්ගේ මනස තුලයි එහෙනම් නිවන තිබෙන්නේ තමන්ගේ ඉඳුරන් 6 තුල ඒ ඉඳුරන් 6 තුල තිබෙන නිවන හොයන්න ආයි ලබනාත්මයකට යන්න අවශ්‍යතාවයක් නැහැ ඉඳුරන් 6 තුල තිබෙන නිවන හොයන්න ඕනේ මේ ඉඳුරන් 6 තුල දැන් ලැබලා තියෙන ඉඳුරන් 6 තුල රූප තණ්හා රූප උපාදාන උපදින්නේ ඇස් දෙක හරහානේ සද්ද තණ්හා සද්ද උපාදාන උපදින්නේ කන් දෙක හරහානේ ගන්ධ තණ්හා ගන්ධ උපාදාන උපදින්නේ නාසය හරහානේ රස තණ්හා රස උපාදාන උපදින්නේ දිව හරහානේ පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බ උපාදාන උපදින්නේ කය හරහානේ ධම්ම තණ්හා ධම්ම උපාදාන උපදින්නේ මනසෙනේ එනම් මේ සියලු ක්‍රියාකාරීත්වය තිබෙන්නේ මේ ඉඳුරන් 6 තුලයි එහෙනම් සසර හටගන්නේ ස්කන්ධ සහ ආයතන හට ගැනීමෙන් සසර හටගන්නේ ස්කන්ධ සහ ආයතන හට ගැනීමෙන් ස්කන්ධ සහ ආයතන හටගත්ත කියන්නේ උපත හටගත්ත සසර හටගත්ත
එතකොට ඒ ස්කන්ධ සහ ආයතන නැත්තරව නැති කරා කියන්නේ සසර නැති වුණා. සසර නැති වුණා. අන්න ඒකට කියනවා සසර ගමන සදාටම අවසන් කළයි කියලා. ඒ නිසා පින්වතුනි හොඳට හිතලා බලන්න ඔබ නිවන හොයනවා නම් මේ ඉඳුරන් 6 තුල හොයන්න. ඉඳුරන් 6න් පරිබාහිර තැනක නිවනක් කියවට හම්බ වෙන්නේ නැහැ. නිවන ලැබීමට බාධකයක් වශයෙන් පවතින තණ්හාව හටගන්න තැනමයි නිවන තියෙන්නේ. තණ්හාවෙන් වැහිලා. තණ්හා උපාදාන වලින් වැහිලා. ඒ තණ්හා උපාදාන වලින් වැහිලා තියෙන නිවන තණ්හා උපාදාන නැති කිරීම තුලින් පාදාගත යුතුයි. පාදාගත යුතුයි. ඒ පාදාගත්ත දාට දැනෙන්නේ කොහොමද? ඒ පාදාගත්ත දාට දැනෙන්නේ කොහොමද? වෙනදටත් වැඩිය සිහියෙන් රූප දකිනවා. ඒ රූප ගැන ඇලීම් බැඳීම් හටගන්නේ නැහැ. නිවන් දැක්කාම වෙනදටත් වැඩිය හොනින් සද්ද දැනෙනවා. හැබැයි තණ්හා උපාදානට හටගන්නේ. නිවන් දැක්කාම වෙනදටත් වැඩිය සිහියෙන් ගන්ධ දැනෙනවා. නමුත් ගන්ධ තණ්හා ගන්ධ උපාදාන හටගන්නේ. නිවන් දැක්කාම වෙනදටත් වැඩිය සිහියෙන් රස දැනෙනවා. රස තණ්හා රස උපාදාන හටගන්නේ. නිවන් දැක්කාම වෙනදටත් වැඩිය සිහියෙන් කාය පහස දැනෙනවා. නමුත් පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බ උපාදාන උපදින්නේ. නිවන් දැක්කට පස්සේ වෙනදටත් වැඩිය සිහියෙන් මානසික අරමුණු දැනෙනවා. නමුත් තණ්හා උපාදාන උපදින්නේ නැහැ. එහෙනම් අරිහත්ත්වයට පත්වෙච්ච දවසේ පටන් පරිනිර්වාණයට පත් වෙනකන් රහතන් වහන්සේ ඉඳුරන් තුල ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙවි වාසය කරනවා. අවසාන වශයෙන් පරිනිර්වාණයෙන් ස්කන්ධ නිරුද්ධ වෙනකම්. මේ රහත් කියලා කියන්නේ පුජ්‍යලියෙකුට දෙයකට වෙන සිදුවෙන එකක් නෙවෙයි. රහත් කියලා කියන්නේ ඉඳුරන් තුල කෙලෙස් නැහැ කියන එක. රහත් කියන්නේ S2 සම්බන්ධ කෙලෙස් නැහැ. රහත් කියන්නේ කන් දෙක සම්බන්ධ කෙලෙස් නැහැ. රහත් කියන්නේ නාසය සම්බන්ධ කෙලෙස් නැහැ. රහත් කියන්නේ දිව සම්බන්ධ කෙලෙස් නැහැ. රහත් කියන්නේ කය සම්බන්ධ කෙලෙස් නැහැ. රහත් කියන්නේ මනස සම්බන්ධ කෙලෙස් නැහැ. මේ ඉඳුරන් 6 තුල කෙලෙස් නැහැ කියන එකයි රහත් කියලා කියන්නේ. එහෙනම් රහත් වෙලා තියෙන්නේ පුජ්‍යලයේද? ඇස් දෙක රහත් වෙලා පුජ්‍යලියෙක් නෙවෙයි. කන් දෙක රහත් වෙලා, නාසය රහත් වෙලා, දිව රහත් වෙලා, කය රහත් වෙලා, මනස රහත් වෙලා. එහෙනම් මේ ආයතනයි රහත් වෙලා තියෙන්නේ. ඒ ආයතන තුල පුජ්‍යලියෙක් සත්‍යයක් නැහැ. එහෙනම් මම රහත් කියලා කියන්න බෑ. රහත් කියන්නේ ඉඳුරන් 6 සම්බන්ධයෙන් කෙලෙස් නැහැ. එහෙනම් රහත් වෙලා තියෙන්නේ මේ ආයතනයි ස්කන්ධයි මේවා සත්‍ය පුජ්‍යලෙ නෙවෙයි. ආයතන සහ ස්කන්ධ වල තිබිච්ච ඇලීම් බැඳීම් නැති වෙලා රහත් වෙලා. එහෙනම් ආයතන සහ ස්කන්ධ වල ඇලීම් බැඳීම් තිබුණා නම් නැවතී ආයතන සහ ස්කන්ධ හට ගන්න. එහෙමනම් මේ ඉඳුරන් තුල ඇලීම් බැඳීම් නැති නිසා රහත් වෙලා ආයේ ස්කන්ධ සහ ආයතන හටගන්නේ නැහැ. සදාටම අන්න අපේ සසර ගමන කෙලවර. ඔන්න ඔතන්ට ඒම සඳහායි අපි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල සීලය කියලා කය වචනයේ දෙක සංවර කරන්නේ. ඔන්න ඔතන්ට එන්නටයි භාග්‍යතුන් වහන්සේ ධහම තුල අපි සමාධිය වඩනවා කියලා මනස සංවර කරන්නේ. ඔන්න ඔතන්ට එන්නටයි අපි භාග්‍යතුන් වහන්සේගේ ධහම තුල ප්‍රඥාව වඩන්නේ. ඒ වඩන සීල සමාධි ප්‍රඥා
භව ගමනකට උපකාර වෙන සීල සමාධි ප්‍රඥා නෙවෙයි. ඒවා ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා. ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා කියලා කියන්නේ භව ගමන නැවත හට ගැනීම නැති කරන සීල සමාධි ප්‍රඥාවන්. අන්නේ නැවත භව ගමන නැති කරන සීල සමාධි ප්‍රඥාවන් තමයි අපි වැඩි දියුණු කළ යුත්තේ. ඒ සාමාන්‍ය සීල සමාධි ප්‍රඥාවන්ගේ ස්වභාවය මොකද්ද? ඒවා තිබෙන්නේ නිතරම ඇලීම් බැඳීම් වැඩි දියුණු වෙන එක. කෙනෙක් සීල සම්පන්න නම් ඒ සීලය උපාදාන කරගෙන ඉන්නවනම් ඇලීම් බැඳීම් වැඩි වෙනවා. කෙනෙකුට සමාධියක් තියෙනවනම් ඒ සමාධිය උපාදාන කරගෙන ඉන්නවනම් ඇලීම් බැඳීම් වැඩි වෙනවා. කෙනෙකුට ධර්ම කාරණා ගැන දැනීමක් තියෙනවනම් ඒ දන්න ධර්ම කාරණාවට ඇලිලා බැඳිලා ඉන්නවනම් සසර ගමන නවතින්නේ නැහැ. නමුත් ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා කියලා කියන්නේ සීලයට තියෙන ඇලීම බැඳීමත් නැති කරගෙන ඉදිරියට යන එකක්. සමාධියට තියෙන ඇලීම බැඳීමත් නැති කරගෙන ඉදිරියට යන එකක්. ප්‍රඥාවට තියෙන ඇලීමත් බැඳීමත් නැති කරගෙන ඉදිරියට යන එකක්. ඒකටයි ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥාවන් කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් මේ ස්කන්ධ ධර්ම ගැන ආයතන ධර්ම ගැන අවබෝධ කරගෙන තමන්ගේ ඉඳුරන් තුලින්ම මම නැවත භවයකට නොගොස් මේ භවයේ තුලදීම නිවන සාක්ෂාත් කරගෙන සසර දුක කෙලවර කර ගන්නවා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරන්න. අද ධර්ම දේශනාවේ දායකත්වය හසිතද අල්විස් මහත්මයා, සුසිලාද අල්විස් මහත්මිය, දයානන්ද මහත්මිය, පින් අනුමෝදන් කිරීම වශයෙන් බී.ඒ. දයානන්ද මහත්මයා, සුනීතද සොයිසා මහත්මයා, දිනුකද සොයිසා පුතණුවන්, එච්.එන්. කුසුමාවති මෑණියන්, පැට්‍රික්ද අල්විස් මහත්මයා, කල්යාණිද අල්විස් මහත්මිය යන මේ මිය පරලෝකීය මහත්ම මහත්මීන්ට පුණ්‍යානුමෝදනා කෙරෙමු. සෙත් පැතීම් වශයෙන් සුජීවත්ව සිටින සියලු නෑහිත මිතුරන්ට සෙත් පැතීම වගේම වෙනත් කාරණා හැටියට ඔක්තෝබර් 1 වෙනි දින උපන්දිනය යෙදුණු බී.ඒ. දයානන්ද මහතා සිහිපත් කිරීම, ඔක්තෝබර් 3 දිනට උපන්දිනය යෙදුණ පැට්‍රික් අල්විස් මහතා සිහිපත් කිරීම අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා. හොඳයි, එහෙනම් මේ පින් ඒ ඥාතිවරු අනුමෝදන් කරගනිත්වා. දුකක අසතුටක ඉන්නවා නම් සුවයට සතුටටපත් වේවා. සුවයක සතුටක ඉන්නවා නම් එය වැඩි දියුණු කරගනිත්වා. නිවනින් සැනසී සසර දුක නිමා කරගනිත්වා. සිතමින් ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ පින් සියලු දෙවිවරු අනුමෝදන් කරගනිත්වා. දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ආරක්ෂා ලැබේවා. දෙවිවරුත් නිවනින් සැනසේවා. සිතමින් ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති. සෑම දිනාටම තෙරුවන් සරණයි.